අයිබෝන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල මාතෘකානම් ගොඩයි අපිට පත්තරෙන් ඕගොල්ලොත් එක්ක කතා කරන්න. හිතුව මාතෘකා වගේම නොහිතපු කතන්දරත් ගණනාවක් එන්න ආරම්භ තියෙනවා. අපි ආරම්භ කරමු මේ ස්වර්ණවාහිනී පත්තරේ. මේ වන විට හරියට කතා කරමින් ඉන්නේ තරුණියක් මරා මල්ලක දමා රැගෙන යාමේ කතා පුවත. ඊයේ දවසේ ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් අපි ඔබට අරගෙන ආවා. මේකට සැකකාර බුත්තල SI සියදිවි නසා ගැනීම පිළිබඳව පුවත ඊයේ උදෑසන පත්තරෙන් ඔබට කිව්වා. ඒකත් එක්ක ඊයේ කතා ගණනාවක් පෙළ ගැහෙන්න ගන්නවා. අද ලංකාදීප පත්තරෙන් උපුටා ගන්න සූදානම් ඊට අදාළ මාතෘකාවට මුල පිරීම. මේ අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. තරුණිය මරා ගමන් මල්ලේ සිරුරගෙන SI ලියුමක් ලියා දිවි නසාගෙන මුදිතා දයානන්ද ඇතුළු පිරිසක් වාර්තාව ගෙන්. හිසසුන් කාන්තා මලසිරුරක් බෑගයක අසුරා කොළඹ වේල්ල වීදී දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ රබර් අත්තක ගෙල වැළලාගෙන මියගොස් සිටියේදී සොයාගත් බව අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඊයේ සඳහන් කරනවා. සැකකරු සොයා පොලිසිය පැමිණෙන බව කිසියම් ආකාරයකින් දැනගැනීමෙන් පසු Taman අතින් වරදක් වූ බවත් ඒ සම්බන්ධයෙන් කනගාටු වන බවටත් බිරිඳට ලිපියක් ලියා තබා නිවස්නෙන් පලා ගොස් මෙසේ ඔහු දිවිනසාගෙන ඇති බව පොලිසිය කියනවා. සිරුර රබර් ගසක එල්ලෙමින් තිබියදී කිරි කපන්නට ගිය යුවලක විසින් දැක අනතුරුව පොලිසියට දැනුම් දී තිබෙනවා. පොලිසිය පැමිණ එම සිරුර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ බවට හඳුනාගෙන තිබූ අතර එම ස්ථානයේ වසකුප්පියක්ද තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු වසපානය කර ගෙලවැල්ලාගෙන ඇතැයි පොලිසිය සැක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ලංකාදීපයට සඳහන් කිරීමක් කරන්නේ. දුරදිග ගිය කතන්දරයක් සමාජයේම දැඩි අවධානයට ලක් වුණු කතාවක්. හැම කතාවකම විවිධ කාරණා ඊට පස්සෙ මතුවෙන්න ගන්නෝ. මේ කතා පොත මෙතනටයි ගලාගෙන ආවේ. අවාසනාවන්ත ඛේදවාචකයක්. මේ තරුණියගේ සිරුර බෑග් එක දමා එහා මෙහා රැගෙන යන ආකාරයන් CCTV දර්ශන වලින් පවා දැක් ගන්නට හැකියාව ලැබුණා. ඒ අතරේ ඒ සැකකාර SI ගෙල වැළලාගෙන වසත් බීලා දිවිනසා ගැනීම ඊයේනෝ. මේ අද දෙවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ඒ වාර්තා කර තිබෙන ආකාරය. බලන්න ඔහොම ප්‍රධාන ශීර්ෂ පාඨය. තරුණිය ඝාතනයේ තොරතුරු හෙළිවේ. කසාද බඳින්න කළ ඉල්ලීම දුරදිග ගිහින් හිස කැපුවේ ඝාතනයෙන් පසුයි. බෑගය සහ පිහිය ගත්තේ හංවැල්ලෙන්. වරද මගේ මෙහෙම නොවුනා නම් හොඳයි. SI ගෙල වැල්ලා ගැනීමට පෙර බිරිඳට ලියයි. ලීනියා කුමර දුලනිගේ දිලිනි යශෝදා ජයසූරිය මැණිකේ නැමැති 30 හැවිරිදි තරුණිය ඝාතනය කර ගෙල කපා වෙන්කර ඇගේ සිරුර ගමන් බෑගයක බහ වේල් වීදිය ප්‍රදේශයට ගෙනවිත් දැමූ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා වස්සපානය කර ගෙල වැල්ලාගෙන සේදු විහානි කරගෙන තිබූ අතර ඔහුගේ සිරුර බඩල්ගම ප්‍රදේශයේ කැලෑවක තිබී පොලිසිය ඊයේ උදෑසන සොයා ගැනීම සිදු වුණා. ඒ අතරේ බිරිඳට ලියූ ලියුම සම්පූර්ණයෙන්ම කියවන්න පත්තරෙන් පුටා ගන්නවා. මේ අද ලංකාදීපේ නින්දා අපහාස විඳගෙන දරුවන් බලා ගන්න දිවිනසාගත් SI ගෙන් බිරිඳට ලිපියක් නිමන්ති රණසිංහ ශ්‍රීනාත් ප්‍රසන්න එක්කලිය. මට සමාවෙන්න මගේ ජීවිතයේ පන මගේ පවුල මොන විදිහේ වැඩ කළත් මම එක දුන්නේ මගේ පවුලට. එසේ වෙද්දී SI අංකල් කියා මගේ මිතුරෙක්ගේ දිනියක් මට ලංගුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට මම කොච්චර ආදරේද කියලා. මුලදී ලොකුවට නොවුනට පසුව ඒ ළමයාටත් මගේ දරුවෙකුට වගේම සලකන්න කීවා. එහෙම කරන්න මට බෑ. එයා කියපු හැමදේම කළා. එයා ඉල්ලපු හැමදේම දුන්නා. පසුව එයාටයි ළමයින්ටයි බනින්න පටන් ගත්තා. මට එපා වුණා. මේ සම්බන්ධය නවත්තුමු කියලා මම කිව්වා. එහෙම බෑ කියලා නොඑක් දේ කළා. ඒක ඔයා දන්නවා. ඔයාගේ තරහ කේන්තිය ගෑණියෙකු හැටියට සාධාරණයි. ඒ දැන් මම නීතියෙන් වරදකාරයෙක් වෙලා කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුණොත් මාව හොයාගන්න කල් ඔයාලට පොලිසියෙන් වද වෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කරගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නේ නැහැ. අවනම්බුවක් වෙයි. ඉවසලා වැඩ කරන්න.
මම දන්නවා ඔයා ශක්තිමත් ගැහණියක් කියලා. ලෝකේ ගැන නොදැන නෙවෙයි මම මේවට පැටළුනේ. ඒ දැන් ඉතිරි වෙලා නැහැ කිසි දෙයක්. ඔයා හිතෙන් විඳපු වේදනාව මම මගේ ජීවිතයෙන්ම විඳිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාලා බලා ගන්න කෙනෙකු ඇති. අවුරුදු ගණන් හිරබත් කන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තෙන් මෙහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයි 3 දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලායි. ලෝකය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒකයි ලෝක ධර්මය. දැන්ටත් මාව CID එකෙන් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත්ත තත්ත්වය කියන්න. ආදරේ කී ඉඳලා වෛර කළා මට සමා වෙන්න. මම දුර ගමනක් යනවා. බුදු සරණයි. කතරගම දෙවි පිහිටයි. මොනතරම් නිന്ദා අපහාසාවත් මහා මෙරක් වගේ උසලාගෙන දරුවන් එක්ක ඉන්න අම්මාගේ 3 මාස දානි කරන්න මට එන්න බැරි වෙයි. ඒ ඔහු ලියා තැබූ ලිපිය මොන තත්ත්වයක් යටතේ වුවද කිසිවෙකු ඝාතනය කරන්නට කිසිවෙකුගේ ජීවිතේ තොර කරන්නට කිසිවෙකුටත් අයිතියක් නැහැ. මොගේ ලිපියේ තැනක තියෙනවා නිന്ദා අපහාස විඳගෙන දරුවන් බලා ගන්න කියලා. අහිංසක බිරිඳක් දරුවනොත් නිന്ദා අපහාස විඳින්නට උවමනාවක් නැහැ. ඒකත් අපි මතක් කිරීම කරනවා. කෙසේ වෙතත් විවිධ ආදාස් පළ වෙනවා. ඒ අතරතුරේදී ඔහුගේ ලිපිය සමස්තයක් විදිහට ඔහු මෙසේ ලියා තැබූ බව දැනුම් දෙන්නට අපි පත්තරෙන් උපුටා ගත්තා. බුත්තල තරුණිය හඳුනා ගන්න DNA පරීක්ෂණයක් නිමන්ති රණසිංහලිය. බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කළ තරුණියගේ අනන්‍යතාව තාවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඇගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල ලබා ගැනීම සඳහා කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියනවා. එසේම ඝාතනයට ලක් වූ තරුණියගේ සහ සියදු විනාශාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කරනවා. ඝාතනයට ලක් වූ තරුණියගේ හිස කොටස තවමත් සොයා නොගත් බැවින් ඇයගේ පෙනහැල්ලේ කොටසකින් හෝ PCR පරීක්ෂණයට අවශ්‍ය සාම්පල ලබාගෙන එම පරීක්ෂණ සිදු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. ඛේද වාචකයක්. සමස්ත රටේම දැඩි අවධානය යොමුව තිබෙනවා. එතකොට CCTV දර්ශන විවිධ තැන්වල තිබුණු හැටි මේකේ කාරණා පෙළ ගැහුණු හැටි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කොටසක් අරගෙන පත්තරෙන් බලමු. කුරුවිට ප්‍රදේශයේ පදිංචි දිලිනි යසෝමා ජයසූරිය නැමැති 30 හැවිරිදි අවිවාහක තරුණියක් පියා අහිමි දෙදරු පවුලක බාලදියණිය වූ දිලිනිගේ එකම සොහොයුරා කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්. ඇය පසුගිය 27 වැනි සෙනසුරාදා රාත්‍රියේ නිවසින් පිටත්ව ගොස් ඇත්තේ මිතුරියන් පිරිසක් සමග ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසමින්. රෝගී තත්ත්වයෙන් පසුවන දිලිනිගේ මව තවමත් මග බලා සිටින්නේ ශ්‍රීපාද වන්දනාවේ ගිය තම එකම දියණිය යලි නිවසට පැමිණෙන තුරුයි. අම්මට කල්පනාවක් එමනේ අම්මයි දන්නේ නැහැ සිරිපාට ගිහින් එනකන් තමයි දැන් අම්මා බලාගෙන ඉන්නේ. නංගි ගෙදරින් ආවේ සෙනසුරාදා රෑ. එවෙලේ මම්මත් අම්මවත් ගෙදරේ තියෙන්නේ. නමුත් එයා සිරිපාද යනවා කියලා බෑග් ලෑස්ති කරලා තිබුණා. ගෙදර එනකොට 9:00 විතර වුණා. ඒ ආපෙලා තමයි මම එයාට කෝල් කරේ. ඒ කෝල් කරපු වෙලාවේ එයා මේ ෆෝන් එක ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ එයා මට ගත්තා 9:50ට 55 විතර. මේ ගත්ත වෙලාවේ ගුවේ යන ගමන් එතත් ඉන්නවා කෝ. සැකකාර පුද්ගලයා බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කරන ප්‍රේමසිරි අධිකාරී නැමැති 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක්. ශ්‍රීපාදේ යන බව පවසා නිවසින් පිටත් වූ දිලිනි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමග හංවැල්ලේ පිහිටි ලැගුම් හලකට පැමිණ ඇත්තේ පසුගිය 27 වෙනිදා රාත්‍රියේයි. ඔවුන් එහි 106 වැනි කාමරයේ නවාතැන් ගෙන තිබෙනවා. මේ දෙන්න ආවේ 27 වෙනිදා රාත්‍රී 10ට. ඒ ඇවිල්ලා ගියේ පළවෙනිදා උදේ 10ට. යන වෙලාවේ පිරිමි පුද්ගලයා තමයි මංගාවට ඇවිල්ලා ඩෙන්ටි දෙකක් අරගෙන බිල ගෙවලා ගියේ. හැබැයි මෙයත් එක්ක ගෑනු කෙනා යනවා මම දැක්කේ නැහැ. ඊට පස්සේ උදේ 7:08 මාරත් අතර මට කෝල් එකක් ආවා. ඒකෙන් මගෙන් ඇහුවේ මේ ඩෙන්ටි ගත්තාම ඔබතුමිය ඩෙන්ටි දෙන්නම ලියනවාද කියලා. මං කෝ දෙන්නගෙම ලියනවා කියලා. ඔහු ඇහුවා මේවා මකන්න බැරිද කියලා. මං කෝ මකන්න බැහැ කියලා. කවුරුත් આવුත් දෙනවද කියලා ඇහුවා. මම කෝ පොලිසියෙන් આવුත් දෙන්න අපි බැඳිලා ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු ෆෝන් එක තිබ්බා. දෙනිස්ට ලොකු බෑග් එක එනකොට ගෙනාවද? නෑ එනකොට ගෙනාවේ නෑ. යනකොට ගෙනියනවා දැක්කා. ඒකයි මට ආපු කෝල් එකයි අතර ලොකු සැකයක් මට ඇති වුණා. ඊට පස්සේ තමයි මහත්තයා තීරණය කළේ මේ සියලුම විස්තර පොලිසියට දෙන්න ඕනේ කියලා. සිද්ධිය වූ ස්ථානයට පැමිණි අවිස්සාවේල්ල වැඩබලන මහේස්ත්‍රාත් හයසින්ත් මල්ලවාරච්චි මෙනවිය ස්ථානීය පරීක්ෂණය සිදු කළා. සැකකරු දිලිනි ඝාතනය කර ඇත්තේ ඔවුන් නවාතැන්ගෙන සිටි කාමරයේ නාන කාමරය තුලදී. ඒ සඳහා සැකකරු හංවැල්ල නගරයෙන් පිහියක් මිලට ගන්නේ මේ ආකාරයෙන්.
පසුව ඔහු නවාතැන්පලින් පිටව ගොස් යාබද වෙළඳසැලකින් විශාල ගමන් බෑගයක් රැගෙන යන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිරුර සහිත බෑගය වේල්ල වීදිය අතහැර දැමූ සැකකරු පසුව පිටත්ව ගොස් ඇත්තේ බඩල් කුඹුරේ පිහිටි තම නිවසට. කෙසේ වෙතත් පොලිසියට ලද තොරතුරු මත ඒ වන විටත් ඔහු ලුහු බඳිමින් සිටියා. මේ අතර සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා තම නිවස ආසන්නයේ පිහිටි රබර් වත්තක ගසක තමන් හැඳ සිටි කලිසමෙන් එල්ලී සිය දිවි නසාගෙන ඇති අතර ඒ අසල වස බෝතලයක්ද වැටී තිබුණා. ඒ බව මුලින්ම දැක තිබුණේ රබර් කිරි කැපීමට පැමිණි යුවලක්. මෙයා කිරි කපන ගම මං එළිය අල්ලනකොට රබර් කැල්ලේ නිකන් පමික් වගේ මොකක්ද දෙකක් තියෙනවා. පස්සෙන් නිකන් පල්ලහට වගේ කළු පාට වගේ මෙයාට අඬ ගැහුවා මං. මං ඊට පස්සේ ගිහිල්ලා බලනකොට මෙහිම මහතට ලොකුයිනේ. ගහේ එල්ලලා. පේනවා එල්ලලා. උදේ කීයටද? උදේ 5:00ට විතර ඇති. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මොනරාගල මහේස්ත්‍රාත් සචිනි අබේසේකර මෙනවිය ස්ථානීය පරීක්ෂණය පැවැත්වුවා. කොළඹ පොලිස් මෘත ශරීරාගාරය තබා තිබෙන හිස නොමැති කාන්තා සිරුර හඳුනා ගැනීම සඳහා දිලිනිගේ සොහොයුරා එම ස්ථානයට පැමිණියා. මේක ස්වරූපයේ තියෙන විදිහෙන් සාමාන්‍ය මට හඳුනාගත්තා. නමුත් දැන් මගේ අම්මගේ DNA පරීක්ෂණය කරන්න ඕනේ කියලා. සිද්ධියක් ඛේදවාචකයක් දක්වා දුරදිග ගිය ආකාරයක්ේ අවාසනාවන්ත කතාවක් රටේම අවධානය ඒ සම්බන්ධයෙන් මේ වන විට යොමු තිබෙනවා. ඒ අතරේ අර කෝටුවකින් තලා තමන්ගේ දරුවට වද හිංසා කළේ මෙන්න මෙහෙම තීරණයක් අරගෙන තියෙනවා. මවත් බිලිඳාත් DNA පරීක්ෂණයකට ශ්‍රීනාත් ප්‍රසන්න ලියන. මාස 9ක් පමණ වයස ඇති බිලිඳු දරුවාට අමානුෂික ලෙස කෝටුවකින් පාර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් 24 හැවිරිදි කාන්තාව සහ පොලිස් භාරයටගත් බිලිඳා DNA පරීක්ෂණයකට යොමු කර දරුවා ඇයගේද යන්න තහවුරු කර ගැනීමට කටයුතු යොදා ඇතැයි යාපනයේ මූලස්ථාන පොලිසිය කියනවා. බිලිඳු දරුවා සහ 24 හැවිරිදි කාන්තාව DNA පරීක්ෂණයට යොමු කිරීමට නියෝගයක් ලබා ගැනීමට මෙම මාස 9 වෙනිදා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන බව යාපනයේ මූලස්ථාන පොලිසිය නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කිරීමක් කරනවා. ඔක්කොටම කලින් Tamanගේ දරුවද කියලා තාවුරු කරගන්න එක නම් ගොඩක් වටිනවා තමයි. අම්මෙක්ට කරන්න පුළුවන් වැඩක්ද Tamanගේ දරුවෙට? Tamanගේ නෙවෙයි අම්මෙක්ට මොන දරුවෙකුටවත් වෙන කාගේ හරි දරුවෙකුටවත් කරන්න පුළුවන් වැඩක්ද ඒ පහර දීමේ ඊටාම අමානුෂික අවස්ථාව. මේක දානවා බිලිඳු දරුවා සහ 24 හැවිරිදි කාන්තාව DNA පරීක්ෂණයකට යොමු කිරීමට නියෝගයක් ලබා ගැනීමට මේ මාස 9 වෙනිදා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන බව යාපනයේ මූලස්ථාන පොලිසිය නිලධාරියෙක් ලංකාදීපයට කියලා. පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කිරීමට මෙවැනි පරීක්ෂණයක් සිදු කරන බවයි පොලිසිය කියන්නේ. කුවේට් රටේ සිටින මෙම කාන්තාවගේ සැමියා බව කියන 28 හැවිරිදි පුද්ගලයා පසුගිය මාසයේ වියදමට එවා තිබුණේ රුපියල් 2500ක මුදලක් බවත් එම මුදල තමාට සහ දරුවාට ජීවත් වීමට කිසිසේත් නොසැකෙන බවත් සැකකාරිය පවසන බව පොලිසිය කියනවා. පාර කෑමට ලක් වූ මාස 9ක් වයස ඇති බිලිඳු දරුවාගේ සිරුරේ සීරීම් තුවාල පෙනෙන්නට තිබෙන බවත් එම දරුවා යාපනයේ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු දා තිබුණා. සැකපිට අත්අඩංගුවටගත් කාන්තාව සහ පොලිස් භාරයටගත් බිලිඳා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනාම පරිවාස භාරයට පත් කිරීමට නියෝගයක් ලැබුණු බව එම පොලිස් නිලධාරියා සඳහන් කරනවා. මෙතනදී එකක් ගන්න ඕන. මහත්තයාගේ ප්‍රශ්නයකට නෝනවත් නෝනගේ ප්‍රශ්නයකට මහත්තයාවත් කේන්තියේ දරුවන්ගේ පිටින් මොනම තැනකවත් යවන්න එපා. 6-4 නොතේරෙන දරුවෝ මෙතන මාස 9 බිලිඳු දරුවෙක් කියලා කියන්නේ මොන තරම් ආදරයක් රැකවරණයක් ඕනේ අවස්ථාවකද අම්මෙක් එහෙම කළේ. අවාසනාවන්ත සිද්ධීන් ගණනාවක් වාර්තා වෙන දවස් කිහිපයක් බවටයි පහුගිය දවස් කිහිපය පත් උනේ. ඒ අතර යකෙක් කෙලවන්න කියලා කට්ටඩියෙක් කියලා කියන කාන්තාවක් ලවා අම්මෙක් දරුවෙක්ට වේවැල් පහර ලබා දීමේ අවස්ථාව. අම්මා නෙමෙයි කට්ටඩිය දෙන්නේ. හැබැයි අම්මත් එතන බලන් ඉඳලා එකට උල්පන්දම් දෙනවා. අම්මා හිතන්නේ යකා ඉන්නවා කියලා. අන්තිමට මේ පුංචි බාලකයෙක් වල ජීවිතයෙන් සමුගත්තා. මේ වගේ කතා ගණනාවක් පහුගිය දවස්වල ආවා. ඒ අතරේ අද ලංකාදීපේ තවත් කතාවක් වෙනම එකක් මේ ලියලා තියෙන්නේ. මෝටරියෙන් ඇවිත් යතුරු පැදි දෙකක් යට කර තරහකාරයා කපා මරලා අසබි සේයාරු හුටපටයක් දුරදිග ගින් කුරුණෑගල රවීන්ද්‍ර ලියන ඝාතකයා පොලිසියට බාර වී කුරුණෑගල පහමුණේ ප්‍රදේශයේදී මෝටර රථයකින් යතුරු පැදි දෙකක් යට කර එක් යතුරු පැදිකරුවෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි නාරම්බල පොලිසිය සඳහන් කරනවා. මෙම ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසියට බාර වූ බවත් පොලිසිය කියනවා.
තම බිරිඳගේ අසභ්‍ය චාරූප යොමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කළ බව පොලිසියට බාර වූ පුද්ගලයා පොලිසියේදී කියා ඇතැයි පොලිසිය සඳහන් කිරීමක් කරනවා. කාලෙක ඉඳන් තියලා තියෙන ආරවුලක්ලු ගැටුම ඇති වී තිබෙන්නේ ඒ හින්දා කියලා පොලිසිය කියනවා කියලායි දාලා තියෙන්නේ. පුංචි කතන්දර ඇතැම් වෙලාවට දුරදිග ගිහිල්ලා ඒ වගේම අවාසනාවන්ත කතා බවට පත් වෙලා යන හැටි. දැන් මෙතන තියෙන නම් පුංචි කතන්දරයක් නෙමෙයි අසබි සේයාරු උටපටයක්. මේ අසබි සේයාරු ජීවිත සමහරලාට වනසනවා. යම් යම් කාරණා අතරේ අසබි පින්තූර අසබි වීඩියෝ අරගෙන ඒවා තියාගෙන මොන තරම්නම් ගැටලුකාරී තත්ත්වයන් ජීවිතවලට ඇතේනවද අවසානයේදී ගොඩක් අවස්ථාවල ජීවිත අවදානම් පවා මතුවෙන. ඒ අතරේ අද මව්බිම් පත්තරයේ තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක් දාලා. කතරගම පුදුබිමේ යකදුරුකම් තානම් කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේගේ ප්‍රකාශයක් කතරගම සන්දිම දේවප්‍රියයි වාර්තාවක් කළා තියෙනවා. උපුටා ගන්නවා සටහන කතරගමට පැමිණෙන ඇතැම් කට්ටඩි කතුන් සහ කට්ටඩියන් විවිධ අයුරින් අමානුෂික ලෙස වද බන්ධනයට ලක් කරන ශාන්ති කර්ම මින් ඉදිරියට දේවාල භූමියේ සිදු කිරීමට ඉඩ නොදෙන බව රෝහණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කළාලු. පසුගියදා කුඩා දැරියකට කට්ටඩි කාන්තාවක් වේවැල් වලින් පාරදීම මත මියගිය සිද්ධිය මුල් කරගෙන බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කපු මහත්වරුන් හා විහාරස්ථාන හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වා මෙම තීරණය ගත් බවයි කියන්නේ. බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ කතරගම දේවාලය යනු ලෝ පුරා සිටින සියලුම ආගම්වලට අයත් බැතිමතුන් පැමිණෙන වන්දනා කරන අති පූජනීය භූමියක්. මේ පැමිණෙන බැතිමතුන් ආධ්‍යාත්මිකව සිත එක්තැන් කර වන්දනාමාන කරන පූජා භූමියක්. මේ පූජා භූමියට පැමිණි දේව ආරූඪ වූ බව කියමින් පුද්ගලයන් අසන රෝගී වූ පිරිස් පූජා භූමියට රැගෙන විත් ඊටාම අමානුෂික ලෙස වද බන්ධනයට ලක් කරන ශාන්ති කර්ම යාගෝම සිදු කරමින් රෝගී අයට වද දෙන ශාන්ති කර්ම බව හංගවන ක්‍රියා නිතර සිදු කරමින් පවතිනවා. පිරිමින් මෙන්ම සටකපට කාන්තාවන් මාජනයා රවටලා ඔවුන් කතරගම පුදුම වෙත රැගෙන විත් දෙහි කපමින් කුඩා දරුවන් හට කටුගසා වද බන්ධනයට ලක් කරමින් සිටිනවා. තවත් පිරිසක් කඩු පීගෙන ශරීරයේ තනින් තන කපා මේ උතුම් පිම්බීමේ ලේහලනවා. මෙම ක්‍රියා සැලකිල්ලටගෙන මින් ඉදිරියට යම් විශේෂ පූජාවක් කාවඩි නටා සිදු කරනවා නම් බස්නායක නිලමේ කාර්යාලය වෙත පැමිණ කරුණු පැහැදිලිව සඳහන් කළ යුතුයි කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. ඊටාම හොඳ පියවරක් අරගෙන තියෙන සත කපට පුද්ගලයන් Tamanට මෙන්න මේවා අරවා තියෙනවා කියලා කොයි තරම්නම් මුලාවට ලක් කරනවද මිත්‍යාවන් පසුපස්ස ගිහිල්ලා ඇතැම් වෙලාවට ජීවිත හානි ජීවිත අවදානම් සිදු වුණු අවස්ථා පෞගේ වකවානුවේ අපි අහන්නට දක්නට ලැබුණා. දැන් සාම්ප්‍රදායික දේවල් තියෙනවා නම් මම මේ එකත් කියන්නට ඕනේ පැහැදිලි කරලා. මේ එතනත් හොඳ තීන්දුවක් අරගෙන තියෙනවානේ. එමේ සාම්ප්‍රදායික යමක් කරනවා නම් ඇවිල්ලා කාර්යාලය වෙත කරුණු පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඒතකොට ගැටලුවක් නොවෙනවා නම් ඒකට අවසර දෙන්නත් පුළුවන්. ඊටාම හොඳයි වැඩපිළිවෙල. මේ වන විට කතරගමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් තමා වෙත ලිපි ගණනාවක් එවා තිබෙනවා. ඡායාරූපත් එක්ක ඒවාහි කුඩා ගැහැණු දරුවන් ආරූඪ කරන ඒවා මෙන්ම වයසක අය බිම දමා පෑගීම් වැනි ශාන්ති කර්ම බව පවසන ක්‍රියා සිදු කරනවා. අපිට බෞද්ධයන් ලෙස මේවා බලා සිටීමට නොහැකි. මෙම සිදුවීම් මත අසරණ ජනයා ගැන සිතා මෙම තීරණය ගනු ලබනවා. එහෙමයි බස්නායක නිලමේවරයා පැහැදිලි සඳහන් කිරීමක් කළා තියෙන්නේ. ඊළඟට පත්තරවල තවත් වාර්තා ටිකක් තියෙනවා. යන්න ඕනි කොරෝනා මරණ ආදාහනද බොහොමදානද කියන කතාව පැත්තේ. ඊට කලින් බටහිර ඉන්දියාවේ කොදෙව් සංචාරයේ නිරත වෙන ශ්‍රී ලංකා කණ්ඩායම 2020 පළමු තරගයට මේ වන විට මුහුණ දෙමින් සිටිනවා. සිදුවීම් ගණනාවක් වාර්තා වෙන්න ගන්නවා. පළමුව සඳහන් කරන්න ඕනි අපි හොඳ ආරම්භයක් ගත්තා. එක අවස්ථාවක පන්දුවාර 9කට ලකුණු 70යි කඩලු 1යි. එහෙම තැනක අපි හිටියා. ඒත් අවසානයේදී පන්දුවාර 20 අවසන් වන විට ලබා ගන්නට හැකි වූයේ ලකුණු 131ක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ කඩලු 9ක් දැවී ගොස් තිබියදී. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල ලකුණු 33යි. නවක ක්‍රීඩකයෙක් වන පැතුම් නිශංක ඔහු ලකුණු 39ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අතරේදී අපිට පැහැදිලිව දැන් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තමන්ගේ ඉනිම ක්‍රීඩා කරන අවස්ථාවේදී උණු සුවිශේෂී සිදුවීම් දෙකක්. ඒ තමයි කිරන් පොලාඩ් අකිල ධනංජයගේ පන්දු වාරයකට පන්දු 6ට පිට 6 පහර 6ක් එල්ල කරමින් ලකුණු 36ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අතරේ අකිල ධනංජයම
ක්‍රියාත්මක වෙලා කඩුළු 3ක් පිට පන්දු 3කදී දවාගෙන කඩුළු ත්‍රිත්වයක් හැට්‍රික් එකක් ලබා ගන්න ඔවුන් සමත් වුණා. ඒ අතරේ නැවත වතාවක් වනිදු හසරංග පිට පන්දු දෙකකදී කඩලු දෙකක් දවා ගන්නට සමත් වුණා. ඔබට සමස්ත තත්ත්වයේ අලුත්ම තත්ත්වය ඉදිරිපත් කරන්නම් දැන් තරගයේ මේ වන විට ලකුණු 126යි කඩලු 6කට පන්දුවාර 12 ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් ලබාගත යුතුව තිබෙන්නේ ලකුණු 6ක් පමණයි. ඒ සඳහා පන්දුවාර 8ක් ඒ කියන්නේ පන්දු 48ක් ඉතිරිව තිබෙනවා. ඔවුන් ජයග්‍රහණය අභියස සිටින්නේ පිට පන්දු 6කදී 6 පාර 6ක් එල්ල කිරීමේ අවස්ථාවකොත් වාර්තා වෙනවා. හොඳයි ඒකත් එක්ක අපි යමු දැන් බොමදාන කතාවට. දන්නව නේද දුරදිග ගිය හැටි නැත්තම් මං කියන්නේ දිග්ගැස්සුණු හැටි ආදාහනද බොමදානද කියලා තීන්දුවක් ගන්න මෙහෙම කල්පරපු කතාවක්. හරි කොරෝනා මරණ ප්‍රවාහන බොමදාන මාර්ගෝපදේශ මෙන්න ජේ.ටී. ඩි සිල්වා මව්බිම් පත්තරයට සටහන ගේන. අපි වාර්තාව කියවන්න කොවිඩ් මරණ බොමදානය කිරීම සඳහා වන නිර්ණායක සහ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ ප්‍රකාශයට පත් කළා. පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එම පළාත් දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිකුත් අදාළ නිලධාරීන් ඇතුළත් කමිටු පත් කර එම පළාතේ කොවිඩ් මලසිරුරු බොමදානයට සුදුසුම ස්ථානයේ තෝරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දිය යුතු බවට චක්‍රලේඛයක් දී ඊයේ නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මව්බිමට කියනවා. එසේ ඒ පළාත් වලින් බොමදානය සඳහා සුදුසුම ස්ථානයේ දැනුම් දෙන තෙක් ඉරණතිව් දූපතේ මලසිරු බොමදානය කරන අතර එම දූපතේ ජනාවාස වලින් තොර කෙළවරක මෙසේ මලසිරු බොමදානය කරන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියනවා. කොවිඩ් ආසාදිත වී මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් ඒ බව වහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත දැනුම් දිය යුතු වන අතර එම මෘතදේහය පිළිබඳ ආගමික කටයුතු සිදු කිරීම සඳහා පූජකවරුන් දෙදෙනෙකු සමග මියගිය අයගේ ඥාතීන් 5 දෙනෙකුට සහභාගී විය හැකි බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආගමික වතාවත් සිදු කිරීමට මිනිත්තු 10ක්ද දේහය දැක බලා ගැනීමට මිනිත්තු 10ක්ද ලැබෙනවා. මරණය සම්බන්ධයෙන් විස්තර සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලිඛිතව ලබා ගත යුතු බවද ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දෙන ලියකියවිලි මෘතදේහ ඉරණිතිව් දූපත දක්වා රැගෙන යාමට වළංගු වෙනවා. මෘතදේහ රැගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සැපිය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දේහය රැගෙන යන අවස්ථාව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගත කිරීම සපුරා තහනම්. කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන යාමෙන් පසු දිනපතා අලුයම 5:00ට නච්ච කුඩා ජැටිය දක්වා මෘතදේහය ප්‍රවාහනය කරනු ලබනවා. මෘතදේහය අඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඒ සමග ඉරණිතිව් දූපතට යාමට අවසර හිමිවෙනවා. අදාළ ඥාතීන් නිරෝධායන නීතිවලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. කිසිදු හේතුවක් මත මෘතදේහය ඇතුළු පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ. අවසන් කටයුතු ඥාතීන් දෙදෙනෙකු සෞඛ්‍ය ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතු බව ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශවල සඳහන් වේ. කොරෝනා මරණ ප්‍රවාහන බොමදාන මාර්ගෝපදේශ ගැන මව්බිම වාර්තාවයි ඒ. දැන් ඔබත් එක්ක මං ඉරණතිව් යන්නයි හදන්නේ. ඔබ දන්නවා ඉරණතිව් තමයි තෝරාගත්තේ සිරුරු බොමදානයට. ඒ සඳහා විරෝධයක් එල්ල වුණා. මේ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ඉරණතිව් දූපතේ කොවිඩ් සිරුරු බොමදාන කිරීම එපා. ඉරණතිව් වැසියෝ විරෝධය පාති. වවුනියාවේ මදුශංකලියන් COVID-19 සිරුරු වල දැමීමට යයි හාරන ලද සැකසහිත වලවල් කීපයක වාසා දමති. කොවිඩ් වෛරසයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඉරණතිව් දූපතේ වල දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව ඉරණතිව් ජනයා දැඩි විරෝධයක් එල්ල කරනවා. කොවිඩ් මල සිරුරු ඉරණතිව් දූපතේ බොමදානය නොකරන ලෙස ඉල්ලා ඉරණතිව් දූපතට පිවිසෙන ඉරණ මාතා නගර ප්‍රදේශයේදී ඊයේ උදෑසන විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඉරණතිව් දූපතට පැවිසිය යුතු ප්‍රධාන ගම්මානය ඉරණ මාතා ප්‍රදේශය වන අතර මෙම ගම්මානයේ කතෝලික පියතුමල්ලා සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ගම්වාසීන් එක්ව මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා. ඒ ඡායාරූප අවස්ථාවක් සහිතවයි අද පත්තරයේ අදාළ වාර්තාව අරන් එවිත් තිබුණේ. කැපූ වලවල් වසා දමන ඡායාරූපයක් අද ලංකාදීපයේ තියෙනවා. එම අවස්ථාවට දැන්ම අවුව සම්බන්ධ කරනවා කොවිඩ් මෘතදේහයේ වල දානවාට ඉරණතිව් විරෝධය කැපූ වලවලුත්
වාසාදා මතේ. මේම අවස්ථාව කොවිඩ් මෘතදේහ වැළලීමට ඉරණිතිව් දූපතේ හාරා තිබූ වලවල් දූපත් වාසීන් පිරිසක් විසින් වසා දමනු ලැබූ අවස්ථාවයි දකින්න. ඒ අතරේ මේ අද දිනමින ජනපති සහ අගමැතිගෙන් ඩග්ලස් විකල්පයක් ඉල්ලයි. කොවිඩ් මලසිරු ඉරණතිව්හි භූමදානය ගැනයි බුද්ධිකාය මුලාන මේලියන්. කොරෝනා වෛරසය හේතුවෙන් මෙයන් අයගේ මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් විකල්ප ක්‍රමවේද සලකා බැලීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානයට ලක් කළ බව දීවර ඇමති ඩග්ලස් දේවානන්ද සඳහන් කිරීමක් කරනවා. කොරෝනා ආසාදිතයන්ගේ මෘතදේහ ඉරණිතිව් දූපත් ප්‍රදේශයේ භූමදානය කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළ බවත් දේවානන්ද සඳහන් කරනවා. මේ තීන්දුව හේතුවෙන් උතුරු ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවක් මතුව ඇති බව දීවර ඇමති ඩග්ලස් දේවානන්ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. මෑතක සිට ඉරණතිව් දූපතේ වාසය කරන ජනසංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර නාවික හමුදාව දෙම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටින බව පෙන්වා දී ඇති දේවානන්දා එහෙයින් ඉරණතිව් ප්‍රදේශයේ මෙවැනි කටයුත්තකට යොදා ගැනීම නුසුදුසු බව පෙන්වා දී තිබෙනවා. ඒවයි අද දිනමින වාර්තාව දාලා තියෙන්නේ. එමෙ ඉල්ලීමක් කරලා තියෙනවා. එතකොට ඒ අතරේ සමගි ජනබලවේගය මොකක්ද කියන්නේ මේ භූමදාන කටයුත්ත ගැන එහි ලේකම් රංජිත් මදුම් බණ්ඩාරගේ කතාවක් මම මේ දැන් උපුට ගන්න සූදානම් වෙන්නේ. භූමදාන තැන කොහේ වුණත් මුස්ලිම් වරුන්ට අසාධාරණයක් වෙන්න බෑ. රංජිත් මදුම් බණ්ඩාර කියන්නේ රුවන්තනි තුල්ගස්පිටිය එළිය. කොවිඩ් දේහ භූමදානය කිරීමට තෝරා ගන්නා ප්‍රදේශයේ කුමක් වුවද මුස්ලිම් ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් ඒ ක්‍රියාවට නැංවිය යුතු බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම් බණ්ඩාර දිනමිනට කියනවා. වැඩිදුර වාර්තාවට යන්න හදන ඊට කලින් මැච් එක ගැන කිව්වා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඔවුන් සමග පැවති 20-20 තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. ඒක ඔයගලන්ට මතක් කරන්න ඕනේ ලංකාවට ලබා ගන්න පුළුවන් උනේ 131යි. දැන් ඒ 132 ජයග්‍රාහී ඉලක්කයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සම්පූර්ණ කළ ජයග්‍රහණය හිමි කරගත්තා. ඒ සමගින් බලන්න ඉරණතිව් ගැන භූමදාන ගැන කතාවේ සවිස්තර වාර්තාව. කොරෝනා ආසාදිත මෘතදේහ වලදැමීම සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා. කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සකසා තිබූ වලවල් දූපත් වාසීන් විසින් වසා දමා දූපතට මෘතදේහ ගෙනීමට විරෝධය පළ කරමින් ඉරණ මාතා නගර වෙරළ තීරයේදී විරෝධතාවක නිරත වුණා. මේ විරෝධතාවයට කිතුණු ආගමික නායකයින් දේශපාලන නියෝජිතයින් දූපත් වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. அரசாங்கத்துக்கு எடுக்கப்பட்ட இந்த தீர்மானம் நீக்கப்பட வேண்டும். රජයගත් මෙම තීරණය වෙනස් කරගත යුතුයි. අපි සෑම ආගමකටම ජාතියකටම ගරු කරන ආදරය කරන අය. නමුත් අපේ භූමියේ මෘත ශරීර වලදැමීම යන්න අපේ දෛනික ජීවිතයට ගොඩක් බලපෑම් එල්ල කරන කාරණයක්. එනිසා අපි මේකට විරෝධය පළ කරනවා. උලග සුගාදාර அமைப்பின் சட்ட විදිகளுக்கு அமைய ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව භූමදාන කරන්න පුළුවන් ඒ ස්ථානවලම. ඒ හින්දා සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඊට ගැළපෙන තැනක වල දමන්න. ගාල්ලේ මැරුණ කෙනෙක්ව ඉරණදීව ගෙනල්ලා වල දානවා කියන එක ගැළපෙනවද කියලා බලන්න. මේ පුංචි දූපතේ අපි දීවර පවුල් 417කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. මේ දූපත විනාශ කරන්න එපා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිත මෘතදේහ වලදැමීම සඳහා ඉරණතිව් දූපතට අමතරව මන්නාරම පුත්තලම ඔට්ටමාවඩිය ඇතුළු තවත් ස්ථාන 6ක් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා පවසනවා. එතකොට ඒ දූපතේදී මෙම භූමදානය කිරීම සඳහා එක මරණයකට ඥාතීන් දෙදෙනෙකුට සහභාගී වීම සඳහා අපි අවසර ලබා දෙනවා. ඔය විදිහටයි කතාව ඉස්සරහට එන්නේ. මේකේ අවසානය මේකේ ක්‍රියාත්මක වීම කොතනද කියලා අවධානය යොමු. ඊළඟට අපි යමු ඊළඟ කතාවට. ඒ තමයි එන්නත් ගැන කතාව. එන්නත ගත්තද? ඒ ඔයගලන්ට ගත්ත අයගේ තත්ත්වයන් පිළිබඳව කතා කරමු. එතකොට නොගත් අයට ඒ ලබා දීම් කටයුතු මම හිතන්නේ අද දවසේදීත් ස්ථාන ගණනාවක සිදු කරනවා. කොඇක්ස් පදනමේ එන්නත් 2,64,000ක් ඉරිදා එනවා සුජිත් තේවාජූලි ගේලියන්.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොයක්ස් පහසුකම යටතේ ලැබෙන කොවිඩ් එන්නත් පළමු තොගය ලබන 7 වෙනිදා ඉරිදා මෙරටට රැගෙනීමට නියමිතයි කියලා රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපල්ලේ වෛද්‍යවරිය සඳහන් කළා තියෙනවා. එතකොට එන්නත සාර්ථකද 2000ක රුධිර සාම්පල පරීක්ෂණයට ලක් කරලා තියෙනවා සුජිත් තේවාජුලි ගේලියන්. කොවිඩ් එන්නතෙන් ජනතාවගේ ශරීරයන්හි ප්‍රතිශක්තිය සාර්ථක ලෙස ගොඩනැංවී ඇද්දැයි පර්යේෂණානුකූලව තහවුරු කරගෙන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් එන්නත ලබාගෙන ඇති පුද්ගලයන් 2000ගේ රුධිර සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයට බාර දීලා මේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම දැන්ටමත් ආරම්භ වී ඇතැයි එම අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වූ වාර්තා ළඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔව් කියලා. ප්‍රතිශක්තිය සාර්ථකව ගොඩනැංවී ඇද්දැයි මෙසේ පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කොවිඩ් එන්නත මේට මාසයකට පමණ පෙර ලබාගත් පුද්ගලයන්ගෙන් ලබාගත් රුධිර සාම්පලයන්. කලින්ම ගත්තාගේ රුධිර සාම්පල අරන් තමයි මේක පරීක්ෂණ සාර්ථකද කියලා පරීක්ෂණයට ලක් කරන්න තීරණය කළා තියෙන්නේ. ඒ අතරේ අද මව්බිම් පත්තරේ දාලා තියෙනවා මේ කතාව. බොරු කටකතා වලට බිය වී කොවිඩ් එන්නත මගහැර ගන්න එපා. වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ කියන්නේ අනුරාධා හේරත් වාර්තාව අරන් ඇවිත් උපුටා ගන්නන් සටහන කොවිඩ් එන්නත පිළිබඳ සමාජයේ පැතිර ඇති විවිධ මතවලට බිය වී තමාට ලැබෙන අනගි අවස්ථාව මගහැර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ කියනවා. ඔව් මෙහෙම කියන්නේ දරුවන් ඉපදෙන මොහොතේම ලබා දෙන එන්නතද COVID-19 සඳහා නිර්දේශ කර ඇති එන්නත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත වූ විද්‍යානුකූලව තාවුරු කළ ආකාරයෙන්ම එන්නතක් බවත් කොවිඩ් එන්නත පිළිබඳ වැඩිහිටියන් බෞතරයක් මීට අනිසි බියක් දක්වන්නේ ඇයිද යන්න ගැටලුවක් බවත් කියලා තියෙන්නේ. කොවිඩ් එන්නත මගහැර ගන්න එපා කියලයි. අනියත බියක් තියාගන්න එපා කියලයි මේක කියන්නේ. එතකොට අද විදේශ වාර්තා අතරේ දානවා ඇමරිකන් සෞඛ්‍යාංශ කියන කතාවක්. කොරෝනා වළක්වන හොඳම එන්නත ජොන්සන් & ජොන්සන්. ඇමරිකාවේ ජොන්සන් & ජොන්සන් සමාගම නිපදවා ඇති COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත මෙතෙක් කොරෝනා ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති හොඳම ප්‍රතිශක්තිය කරන එන්නතේ ඇයි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කිරීමක් කරනවා. ඒගොල්ලෝ කියන්නේ ඒක තමයි හොඳම එක කියලා. ඒ අතරේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය වඩා තහවුරු කරන මුඛාවරණයක් එලි දැක්වුවා. ඒ ගැන අපි ඊයේ පෙරද පත්තරවලින් කිව්වා. අද එලි දැක්වුව අවස්ථාවත් එක්ක චාරූපය දාලා තියෙනවා. COVID-19 වෛරසයේ 100%ක් වළකන මුහුණු ආවරණය එලි දකි නිදර්ශනීය වික්‍රමසිංහලියන්. ලෝ ප්‍රථම වර්ට COVID-19 වෛරසයේ 100%ක් ශරීරයට ඇතුළු වීම වළකන මුහුණු ආවරණයක් හඳුන්වා දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ කටයුතු කළා. දැක්කනේ අවස්ථාවේ චාරූපයක් තමයි දාලා තිබුණේ. මෙම මුහුණු ආවරණයේ වසරකට ආසන්න කාලයක් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුවයි නිපදවලා තියෙන්නේ. ඒ අනුව එය නිල වශයෙන් එලි දැක්වීම මහනුවරදී සිදු කරනවා කියලා වැඩිදුර වාර්තාවේ දාලා තියෙනවා. කොහොම හරි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට ඕන තරම් තවදුරටත් මෙවලම් වෙනවා නම් ඒකයි වටෙන්නේ. දැන් අපි හැරෙනවා අර කළු ඉරිදා කතාවට. කළු ඉරිදාවට ජාතික ජනබලවේගයේ සහාය නවෝදයා පවනිලියන්. පාස්කු කඳුලට යුක්තිය ඉටුවිය යුතු බවත් ඒ වෙනුවෙන් කළු ඉරිදාවට සහාය පළ කරන බවත් ජාතික ජනබලවේගයේ සඳහන් කිරීමක් කරනවා. තවදුරටත් ප්‍රමාද නොකර ප්‍රහාරයේ පිටුපස සැඟව සිටින මහා මොලකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර එයින් පීඩාවට පත් වූවන්ට නෛතිකව යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට හා අදාළ නීති අංශ වලට බල කර සිටින බවද ජාතික ජනබලවේගයේ සඳහන් කරනවා. කළු ඉරිදා ගැන ඔවුන්ගේ ප්‍රතිචාරය අහන්නත් දෙයක්නේ විපක්ෂයක් විදියට එතනට සහාය කියලා සඳහන් කිරීම කළා තියෙන්නේ. එතකොට ඒ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේ කවුද ආණ්ඩු කළේ, කවුද සහායට හිටියේ, කවුද එකට සෙට් වෙලා හිටියේ කියලත් ඒගොල්ලෝ විපක්ෂයේ ඉඳලා මේවට සහාය දක්වද්දි හොඳට මතක් කරගන්න. හොඳයි. ඊළඟ කතාවට මුල පුරන්න හදන්නෙත් සමගයේ ජන බලවේගයේ කතාවක්. ඊට කලින් වෙලාව මතක් කරගමු. හරි. පරිසරයට මුල් තැන දෙන්න ප්‍රතිඥා. සමගි ජන බලවේගයේ හරිත පක්ෂයක් වෙයි නිමල කොඩිතුවක් කොළිය.
ජාත්‍යන්තර වනජීවී දිනය ඊට එදී තිබුණු අතර මීට සමගාමීව සමගි ජනබලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරෙලා. ඒ අනුව පරිසරයට මුල්තැන ලබා දෙමින් හරිත ප්‍රතිපත්ති මත පදනම් කටයුතු කිරීමට සමගි ජනබලවේගය ප්‍රතිඥා දුන්නා කියලා මේක වැඩිපුර දාලා තියෙනවා. ඒකෙන් එහාට යමු. අන්න ගෑස් වලට දෙයිද බැටේ දෙන්න නම් එපා. ඉන්ධන මිල ගණන් ගෑස් මේවා ගැන නම් දැන් ආයෙත් කතා නොකරමු අපි මිල වැඩිවීම ගැන. ගිය මාසෙ විතරක් පාඩුව මිලියන 3000ක් ගෑස් ව්‍යාපාරයේ අවදානමක පවත්වාගෙන යාමත් ප්‍රශ්නයක් රුපියල් 500කින්වත් මිල වැඩි විය යුතුයි. ලාබ් සහ ලිට්‍රෝල් සමාගම් කියන්නේ චමින්ද මුණසිංහලියන්. ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට වෙළඳ පොලේ ගෘහස්ත ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ නොලැබීමෙන් ගෑස් ව්‍යාපාරය පවත්වාගෙන යාම බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි ලාබ් ගෑස් සමූහයේ සභාපතිවරයා සඳහන් කරනවා. පසුගිය මාස 8ක් පුරා සෑම මාසකම ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ගණන් ඉහළ ගිය බවත් ඩොලරයට සාපේක්ෂව රුපියලයේ අගය දැඩි ලෙස අප්‍රමාණය වීම හේතුවෙන් ආනයනය වියදම්ද ඉහළ ගොස් දේශීය ගෑස් ව්‍යාපාරයේ දැඩි අවධානමට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. අපි කතා කරමු ජනතාවගේ පැත්තෙන් ව්‍යාපාරිකයන්ට නැත්තම් ඒ සමාගම් වලට ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ට තියෙන පාඩුව කියන්න තියෙන අයිතිය අපි එහෙම තියලා අපි පාරිභෝගිකයන්ගේ පැත්තෙන් කතා කරමු. එහෙම ගැටලුකාරී තත්වයකට ඒ අදාළ තත්ත්වයන් පත්ව තිබෙනවා නම් ආණ්ඩුව ඒවා විඳ දරාගෙන හරි එතකොට ජනතාවගේ පිටත බර දාන්නේ නැතුව මොකක් හරි ක්‍රමවේදයකට යන්න. මොකද ඉන්ධන මිල ගණන් සෑහෙන පල්ලම් බහැලා තියෙන වෙලාවක ඒකේ ප්‍රතිලාභය ලැබුණේ නැහැ. ඒක මතක් කරන්න ඕනේ. එයාගේ අවස්ථාව කිව්වේ අනාගතයේ වෙන කාරණාවලට ඒවා ඉතිරි කරගමු කියනත් එක්ක එහෙනම් මෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පාරිභෝගිකයාගේ පැත්තට බර එන්නේ නැති වෙන්න ඕන දෙයක්. අග්‍රාමාත්‍යරයාගේ ප්‍රකාශයක් පුටා ගන්න සූදානම් වෙනවා අද ලංකාදීප පත්තරෙන්. ලංකාදීප පත්තරේ කතාව මෙහෙමයි පළ කරන්නේ. විභාග ෆේල් වුණත් තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක්. අගමැති කියන්නේ සුජිත් තේවාජූලි ගේලියන්. විභාග අසමත් වුවත් තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා. මෙරට තරුණයන් නිපුණත්වයෙන් සහ දියුණු සමාජයට ගැලපෙන වෘත්තීය දැනුමෙන් සම්බන්ධ කිරීමට වගකීමෙන් ක්‍රියා කරන බවත් අගමැතිවරයා කියනවා. අගමැතිවරයා මෙහෙම කියන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා පස්වරුවේ ආරම්භ කරනු හැකියාවෙන් පිරිපුන් පරපුරක් තේමා කරගත් ශ්‍රී ලංකා වැඩසටහනේදී කියලා වැඩිදුර වාර්තාවේ දාලා තියෙනවා. ඒ අතර අද ලංකාදීප පත්තරේට එන්නේ පාස්කු කොමිෂන් වාර්තාව ආරක්ෂක මණ්ඩලයට සුජිත් තේවාජූලි ගේලියන්. පාස්කු ඉරිදින ප්‍රහාරය ගැන කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ආරක්ෂක මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන පුවත වාර්තා කරනවා. ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන සංවේදී කරුණු හඳුනා ගැනීම සඳහා වාර්තාව ආරක්ෂක මණ්ඩලයට මෙසේ ඉදිරිපත් කෙරෙන බව ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණදීර සඳහන් කරනවා. විරාමයක් කරන් ඇවිත් අනිත් සටහන් බලමු. ගුවන් සංදර්ශනය බලන්න යන්න අපි. අද පත්තරේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ලොකු ෆොටෝ එකක් තියෙනවා. අපිට ලස්සනට බලන්න පුළුවන්. ගුවන් හමුදා 70 වෙනි සමරුම් ගුවන් සංදර්ශනයෙන් ගායන් අමරසේකරගේ ෆොටෝ එක. ඊයේ ගාල්මුදර ගුවනේ පැවති සංදර්ශනයේ අවස්ථාවක් මේ දාලා තියෙන. හරිම අපූර්වයි නේද? ෆොටෝ එකත් හරි ලස්සනට අරන් තියෙනවා. කොහොමද රිද්මය? මෙන්න තවත් ෆොටෝ එකක් අද දිවයින පත්තරේ ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය. ගුවනේ අවස්ථාවකුත් ඒක නරඹන අවස්ථාවකුත් ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් නරඹන අවස්ථාවකුත් කමල් බෝගඩගේ ෆොටෝ එකක් එක්ක පත්තරේට දාලා තියෙනවා. අපි වැඩිදුර විස්තරෙත් බලමු ඉතින්. 1951 වසරේ මාර්තු මාස දෙවන දින රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස ආරම්භ කරන ලද ගුවන් හමුදාව එහි 70 වෙනි සංවත්සරය සැමරුවා. ගාලු මූදර පිටියේ ඉහළ හසේදී ගුවන් යානා සංදර්ශනයක්ද පැවැත්වුණා. මෙම සංදර්ශනය සඳහා එක්වීමට ඉන්දිය ගුවන් හමුදාවට අයත් යානා 25ක්ද පසුගියදා දිවයිනට පැමිණියා. ගුවන් යානා සංදර්ශනය අතරතුර ගුවන් නියමුවන් සිය ගුවන් බලය විදහා පෑවේ මෙලෙසින්.
Beware, ladies and gentlemen, a beautiful and pulsating sun heart. Ladies and gentlemen, and be loved. On that note, scalp line upside down. අහසේ මැවුණු අපූරු රටක් ගුවන් නියමුවන්ගේ දස්කම් ඒ විදියටයි විස්කම් දැක්කේ. හරි. එතනින් එහා සටහන් වලට යමු. මෛත්‍රීගේ පුතාට පහර දුන් සියලු පොලිස් නිලධාරීන් උසාවිගෙන් නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග ඒ.ජේ. අබේනායකලයන්. මේ දන්නවනේ මොන මෛත්‍රියද කියලා. හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත් සුමේධ මිගාල ගුණරත්නට පෑලියගොඩ පොලිසිය තුලදී අමානුෂික ලෙස පාර දීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දපුල ද ලිවේරා ඊයේ පොලිස්පතිවරයාට නියෝග කරලා තියෙනවා. ඒ අදාළ සිදුවීම සෑහෙන කතා වුණා නේද ඒක. මේ මව්බිම් පත්තරේ කතාවක් අග්‍රාමාත්‍යරයාගේ ප්‍රකාශයක් වැඩිපුර සිසුන් 10588ක් බදවා ගැනීම සරසවිවල පාසුකම් වැඩි කරන්න ප්‍රතිපාදන වෙන් කරන්න උපදෙස් ක්‍රිෂාන් පතිරත් වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ සටහන වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විශ්වවිද්‍යාලවලට මෙවර වැඩිපුර සිසුන් 10588 දෙනෙකු බඳවාගෙන ඇති නිසා එම සංඛ්‍යාවට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පාසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය අමතර ප්‍රතිපාදන වෙන් කරන්නයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. අලුතින් බිහි කරපු අලුතින් පත් කරපු අමාත්‍යාංශයක් නේ මැටි. එතකොට මේක දාලා තියෙන්නෙම මැටි ඇමතිගෙන් හොඳ වැඩක්. W ප්‍රසාද් මංජුලියන් වසරකට මිලියන 300ක ඉතිරියක් කියලා ආයෙත් සටහනේ වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. මෙරට වනාලින්ගෙන් ආරක්ෂා වීමට යොදන විදුලි වැටවල මැටි හෝල්ඩරය නවසීලන්තයෙන් ආනයනය කිරීම නතර කළ බවත් එම මැටි හෝල්ඩරය මෙරට නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මව්බිමට කිව්වා. එහෙමයි දාලා තියෙන්නේ මේ විදුලි වැටට යොදන මැටි හෝල්ඩරේ නවසීලන්තයෙන් ගේන්න වසරකට රුපියල් මිලියන 300ක් වෙනවලු. ඒක දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම නිසා වසරකට රුපියල් මිලියන 300ක මුදලක් රටට ඉතිරි වෙන බවයි රාජ්‍ය අමාත්‍යරයා කියලා තියෙන්නේ. ඒකනේ තාත් කෙනෙක්ට ආදායම් මාර්ග. එතකොට මුදල් මෙහෙම සැරිසරනවා අන්න නියම වැඩක්. මේක දාලා තියෙන්නේ ඒ අමාත්‍යාංශය නිසා මැටි ඇමතිගෙන් හොඳ වැඩක් කියලා. ඒ අමාත්‍යාංශය නිසා තමයි එහෙම විවහාර කරලා තියෙන්නේ. මෙන්න ආයෙත් පත්තරෙන් දකින කෙනෙක්. මොකද්ද දැක්කේ කවුද දැක්කේ කියලා කියන්න යන්නේ. පළාත් සභා ඡන්දේ ජූනි මාසේ කියලා මම දැක්කෙත් පත්තරෙන්. පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර කියන්නේ ජී.ටී. දිසිල්වා එලියන්. පළාත් සභා ඡන්දේ ජූනි මාසේ පවත්වන බව කිව්වේ කවුද දන්නේ? මමත් කියපු කෙනා හොයනවා. මම ඒක දැක්කෙත් පත්තරෙන්. ජනක බණ්ඩාර එහෙම කියලා. එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය ආමෝකෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දීලා කියලා තියෙන්නේ දැන් මාර්තු මාසේ ලැබලා කොහොමද දන්නේ නැහැ ජූනි මාසේ ඡන්දේ පවත්වන්නේ කියලා. පත්තරෙන් සියල්ල දැකපු කාලවක් වань ඕගලන්ට මතක් වුණා නම් ඒක පුදුමයක් නෙවෙයි. ලංකාදීප පත්තරේ සටහනක් තියෙනවා. මේක පොඩ්ඩක් අපි කතා කරමු. දහම් පාසල් විභාගයේ අප්‍රේල් 4 වෙනිදා ඩයනා උද්‍යානයේ ලියන්නේ. දහම් පාසල් ශ්‍රේණි විභාගයේ අප්‍රේල් මාස 4 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියනවා. මේ විභාගයේ මේ මාස 21 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබූ නමුත් පවතින තත්ත්වය අනුව එදින විභාගයේ පැවැත්වීම අසීරු බැවින් මෙසේ දෙසතයකින් කල් දැමීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යප්‍රමුඛ කියනවා. බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භ කරන්නේද මේ 21 වෙනිදා නිසා ශ්‍රේණි විභාගයේ කටයුතු එදිනට සංවිධානය කිරීම අසීරු බව ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. COVID-19 වසංගත තත්ත්වය හා සෞඛ්‍යාංශ සපයා ඇති උපදෙස් අනුව දිවයිනේ සියලුම දහම් පාසල් විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගනිමින් දහම් පාසල් ශ්‍රේණි විභාගයේ පැවැත්වෙන බවයි දහම් පාසල් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා තියෙන්නේ. දැන් පොඩ්ඩක් බලධාරීනි ඔබේ අවධානයට යොමු කරන්න ඕනේ දෙයක්. ඒ තමයි බස්නාහිර පළාතේ දහම් පාසල් පටන් අරගෙන නැහැ.
ගිය මාර්තු මාසෙන් පස්සේ වැහුවට පස්සේ අතරමඟදී සති දෙක තුනක කාලයක් විතරක් ගිය අවුරුද්දේ පැවැත්තුවා. ඒකේ අධ්‍යයන කටයුතු හරියට කරගෙන යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. හැබැයි දැන් තාම පටන් අරගෙන නැහැ. 21 තමයි පටන් ගන්න දවස්. 21 තමයි කලින් නම් කරලා තිබුණේ 21 තියන්න බෑ. හැබැයි අප්‍රේල් 4 තියන්න යනවා. 28 වෙනිදා කියන්නේ ඉරිදා. එදා පොය දවසක්. පන්සල් වල දහම් පාසල් පැවැත්වෙනකොට පොය දවසේ දහම් පාසල් පවත්වන්න හැකියාවක් ලැබෙන්නේත් නැහැ. ඒකට 21 බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භ කළා 4 වෙනිදා විභාග තීම ප්‍රායෝගිකද. හිතලා බලන්න වෙලාවත් මතක් කරගන්න. පාස්කු කොමිසන් වාර්තාව මේ දවස්වල හරියට කතා වෙනවා. හොඳයි සටහනක් උපුටා ගන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරී ජනපති කොමිසමේ අවසන් වාර්තාවේ. සහරාන්ලා මරාගෙන මැරුණු හේතු 10ක් හෙළි කරලා. සහරාන් බිරියත් දරුවනුත් කැකුණගොල්ලේ රඳවා කාත්තන් කුඩියෙන් පණී ලේවැල්ලේ තානායමක් කාටත් එන්න බැරි විදියට වහගෙන පොඩුවීම් කළා. මේ දවස් කතා ටික ලියන්නේ හොඳේ. වාලක්ෂේනෙන් යූරියාරන් පානදුර බෝම්බකරුවන්ගේ නවාතැනට යවලා කුලියාපිටියේ සූකර රූපයකුත් ප්‍රහාරයට තල්ලුවක් දීලා ඒ විදිහටයි වාර්තාකරු මේ සටහන අරන් ඇවිත් තියෙන්නේ. ඒ අතරේ කුණු දාන්න එපා කිව්වම පාරේ තැන තැන කුණු දාන අය දැකලා තියෙනවද? සමහර අය සුපිරි වාහන වලින් ඇවිල්ලා මල් ආරන් විසික් කළා පැනලා යනවා. දැකලා ඇතිනේ. ඒකට තද ශීර්ෂ පාඨයක් එක්ක වාර්තාවක් දාලා තිනවා දාපු කුණුත් පෙන්නලා. වාහන වලින් එන බූරුවෝ කුණු දාලා ගම කාලා. චාරුප සහ සටහන බණ්ඩාරගම බිමල්ගෙන්. පිළියන්දල සිට මහරගමට පිවිසීමට තිබෙන ප්‍රධාන මාර්ගයට සමගාමීව විශාල පිරිසක් බහුලව භාවිතා කරන මකුළුදුව ගල්වලලන්ද මාවතේ මහරගම මාර්ගයට පිවිසෙන ස්ථානයේ ආසන්නයේ කැලිකසල් දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයට ලක් වෙලා තිනවා. එම ස්ථානයේ පසු කර යන විවිධ වාහන වලින් මෙම කැලිකසල් ගෙනවිත් දමන බවයි ප්‍රදේශවාසීන් කියලා තියෙන්නේ. මම මේ අදාළ තැන ගැන කියන්න නෙවෙයි ගත්තේ සමස්තයක් විදියට හැම තැනම ගැන කතා කරන්නේ. වාහන වලින් ඇවිල්ලාම දාලා පැනලා යනවා. ඒක මතක් කරන්න ගත්තේ ඒ ණයට වාහන වලින් එන හිස්තනක් එහෙමයි හඳුන්වලා දීලා තියෙන්නේ. වාහන වලින් යන අනිත් අයක අදාළ කරගන්න එපා. තැන තැන කුණු දාන අයටයි අර විශේෂණයක් යොදලා කතාව දාලා තියෙන්නේ. පාසල් මහ ක්‍රිකට් තරඟ පැවැත්වීමේ බාධාවක් නැහැ කියලා නාමල් පත්තරේ ලියන සටහනක් මේ. මෙම වසරට නියමිත පාසල් මහා ක්‍රිකට් තරඟ පැවැත්වීමට කිසිදු බාධාවක් නැතයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සඳහන් කිරීමක් කළා. කොළඹියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියලා තියෙන්නේ හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති යටතේ පාසල් මහා ක්‍රිකට් තරඟ පැවැත්වීමට කිසිදු බාධාවක් නැහැ කියලා. හොඳයි අවසාන සටහන අතරේ ඩේල් ස්ටේන් එයාව LPL සෙල්ලම් කරන්න. එයාගේ කොණ්ඩ මෝස්තර හරි අපෝරුවට කතා බහට ලක් වුණා. ලංකා ප්‍රීමියර් ලීගයේ IPL වලට වඩා හොඳයි ඩේල් ස්ටේන් කියන්නේ. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගයේ LPL හා පාකිස්තානු සුපර් ලීගයට ක්‍රීඩා කිරීම ඉන්දිය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කිරීමට වඩා ප්‍රතිඵලදායක බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සඳහන් කිරීමක් කළා තියෙනවා. එහිදී වැඩිදුරටත් කියලා තියෙන්නේ IPL තරගාවලියේදී කණ්ඩායම් වෙනුවෙන් හොඳ නමක් ඇති ක්‍රීඩකයන්ට හා මුදලට වැඩි අවධානයක් යොමු කරන බැවින් එහිදී ක්‍රිකට් ක්‍රීඩාව අමතකව යා හැකි බවයි. මේ විරාමයක්. දැන් කාටූන් පෙළයි නරඹන්න යන්නේ. අද පත්තරේ ජනරාණි කාටූන් එක මෙන්න. රාණි කියනවා ආණ්ඩුවටත් දැන් සෝපාකට උන දේ වෙලා තියෙන්නේ. යාළුවානෝ ඒ මොකද රාණි? කොරෝනා මෘතදේහයකට තියලා ගැට ගහලා තියෙන්නේ. කොහමද ඒක? ආණ්ඩුවට සෝපාකට වෙච්ච දේ වෙලා කොරෝනා මෘතදේහයකට තියලා ආණ්ඩුව ගැට ගහලා තියෙන්නේ. ඒකෙන් ගොඩේන්න බැරිද ආණ්ඩුවට? අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටූන් එක මෙන්න. මේ කොවිඩ් මෘතදේහ ලෙහා ගන්න ගිහිල්ලා ආණ්ඩුවත් නූල් පන්දුවකම පැටලලා ඉන්න අවස්ථාවක් අපූර්වට සංකේතවත් කරලා තියෙන්නේ.
එක තීරණයක් ගන්න නැතුව ඇදුණු ඇදිල්ලක්. මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. කොවිඩ් මලසිරු මිහිදන් කරනු වට තෝරයි දූපතක් මුහුදෙන් කෙරනු වට වැසියෝ ඉරණතිව් ඒකට බඳිති වැට දෙබල කිපුවක් ගහ මුදුනෙත් බලන විට. ඉරණතිව් තෝරගත්තේ දැන් එතනක් දෙබලක් කියලායි කියන්නේ. ප්‍රියන්ති පෙරේරාගේ ඩෝක් මෙන් ඉරණතිව් දූපතේ භූවිද්‍යාත්මක තත්ත්වය ගැන කිසිම සමීක්ෂණයක් කළා නෑනේ. කේම්මල් සමීක්ෂණ වගේද මේ වෙලාවේ ඉම්රාන් ખાන් තරහා වුණොත් ආත් කතාවක් කියලා තියෙන සමීක්ෂණ වගේද ඉම්රාන් ખાන් මව්බිමේ විදුර අබේනායකගේ දවසේ පද 4 කොවිඩ් මලසිරු මිහිදන් කරන්නට තීරණයේ කිරණතිව් වෙන් කරන්නට අඳුරේ දිවිගෙවනෙහි වැසියේ දනන්හට ඉඩමක් දෙමුද අගනුවරින් වසන්නට. අගනුවරින් ඉඩමක් දීලා එහි වැඩේ කරමුද කියලා මම අහලා තියෙනවා. ලංකාදීපේ තලන්ගේ එතුමා කාටුන් එක දැන් ජනාධිපතිට බාර දීපු පාස්කු වාර්තාවේ නීතිපතිටත් නොදිය යුතුයි කියලා කොමිසම ඉල්ලා සිටි කොටසකුත් තියෙනවලු සර්. එහෙනම් අන්න එතන තමයි නියම බඩු ටික ඇත්තේ. එතුමාගේ කතාව කොහමද? මව්බිමේ MD වීරරත්න කාටුන් එක. ඉස්සර පත්තරේ බලපු මෛත්‍රී හිටපු ජනපති වගේ එක්කෙනා දැන් ටීවී බලනවා. ඒකේ කෙහෙලිය ඉන්නවා. පාස්කු වාර්තාව ගැන වත්මන් රජයට කිසිම වගකීමක් නැහැ කියලා කෙහෙලිය කියද්දි ඔළුව කහන ගමන් මෛත්‍රී කහනවා ඒකත් මටද කියලා. එතකොට ඒකත් මෛත්‍රීටද? ලංකාදීපේ දාසගේ කාටුන් එක දැන් අර කළු ඉරිදා ගැන කතාව එනවානේ. එතකොට අප්‍රේල් 21 දවසේදී කළු කොඩියක් ඔසවන්න සනිටුහන් කරලා තියෙද්දී කළු කොඩි උපවාස කියලා කතන්දරයක් මේ තියෙන්නේ. දැන් කවුද කියන්නේ? විමල් වීරවංශයි කළු කොඩි උපවාසයි පැත්තකට දාලා එද්දි අප්‍රේල් 21 කළු කොඩිය දැකලා තියෙනවා. ඊට පස්සේ මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක දැන් අගමැති කියනවා විභාග සමත් අය වගේම අසමත් අයත් ජීවිතයේ දිනනවලු. ඒ ඉතින් පාර්ලිමේන්තු ගියාම විභාග අසමත් අය ජීවිතයේ දිනන්නේ පාර්ලිමේන්තු ගියාමද? එහෙම නැහැ නේද? සමත් අසමත් හැමෝම කොයි මොහොතක හරි ජීවිතයේ දිනිය යුතුයි. ඒ වගේම අධ්‍යාපනය හදාරන අය විභාගවලට අවධානය යොමු කළ යුතුයි. දාස අපවාලානගේ ස්වාරිස් ලංකාදීපේ නැගිනිර ජැටිය ඊට පස්සේ කෙහෙලිය කියනවා බටහිර ජැටිය කියලා. ලොන්ඩරියෙන් බහැලා එන්නේ නැගිනිර ජැටිය හොදලා දැන් බටහිර ජැටිය හොදන්න වේද? මේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය. ජැටියේ ගෝර නාඩුව උඩ ආපු දිනේ ඉන්දිය සමාගම් තරහින් මාරු වුණේ. ආයෙත් අදානිලා එනවලු පාලසෙනෙහි බටහිර නැගිනිර වෙනසක් නෑලුවනේ. ඒ ගැනයි මේ කාටුන් එක දිනමිනේ අංජනී ඉන්ද්‍රජිත්ගේ. අදානිගේ කරට අත දාගෙන මෝදී කියනවා නංගි මොකද අක්කා මොකද කියලා. ඒ නැගිනහිරයි බටහිරයි ජැටි දෙක ගැනයි කල්පනා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා දිනමිනේ අංජනගේ කාටුන් එක ඔබට අරන් එන්න. මේ ඔබට මා කලින් කියපු කාටුන් එක නැගිනහිර පැත්තට යන්න ගිහිල්ලා ආයෙ හැරිලා බටහිර පැත්තට එන ගමන් තමයි මෝදී අහන්නේ නංගි මොකද අක්කා මොකද කියලා. හොඳයි මේ දිනමිනේ අංජනගේ කාටුන් එක දැන්. මමත් හොඳ වයින් වේවැල් 7-8ක් ගිහින් තියාගන්න ඕනේ. දේශපාලක කියන්නේ නෑ පුරවැසියා කියන්නේ දේශපාලකානෝ ඇඟට එන යක්කු පන්නන්නද? නෑ ඡන්ද කාලෙට ගෙදර එන යක්කු පන්නන්න. වේවැලක් තියාගන්න හදන්නේ ඡන්ද කාලෙට ගෙදරට එන යක්කු පන්නන්න. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදා මිත්‍යා මත ඔස්සේ ගොස් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන්න එපා කියලා පියල් නිශාන්ත කියනවා. මුට්ටි පස්සේ ගියේ අපිද සර්? මුට්ටි පස්සේ ගියේ කවුද කියලා අහනවා. ලංකාදීපේ තිලකගේ තුන්මන්සල කවිය හොර රාසේම මිතුරිය වුණු සොඳුරු කතය පල ලැබ හිස සිදින්නට තිබූ දරුණු සිත තතු හෙළි වුණු පසු ඔහු මරු සමග ඇත වරදට ස්වභාවයෙන් දඬුවම් ලැබෙනු ඇත. අද කවි කීපයක්ම
අර කේදවාචිකයට දීලා තියෙනවා. මේ ඇත්ත නැත්ත කවි දෙක රටේ මුල්ලේ මුදන් නායකගෙන්. ගිය නැති මල කඳක් 3-4කට නමා ඇදගෙන ගිහින් ලොකු අත් බෑගයක දමා කළ අපරාධයට සැනකින් නැතිව පමා පළ දුන්නේය අටලෝ දම එහෙම තමා. රාසේ විවාහයකෙකු හා පෙමින් සිට සංගවා සැබෑ තතු නිවසට වසන් කොට කටයුතු අයකට හට ගොස් ගෙයින් පිට මේ පාඩමකි අනියම් පෙම්වතුන් හට. මේ අවසාන කවිය දිල්රුගේ ශ්‍රීපද. දරුණුව ගිය තැනක ආදර තුවාලේ පෙම්වතියකගේ දිවි තොරවිය අකාලේ යන්නට පටන් ගත්තොත් සිත අයාලේ සැනසුම අහිමි වෙයි හැම රෑ දවාලේ. හොඳයි අපි සමුගන්නවා හමු වෙමු ලෝක සිතියමෙන්.